ආයුබෝවන් දුවල පුතාලා හැමෝටම තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයේ sannivedana කියන පාඩම තමයි අපි මේ විදිහට කරගෙන ආවේ පුතේ. එතකොට 6 වෙනි ඒකකය sannivedana කියන මේ පාඩමේ පුතේ අපි මේ වෙනකොට ප්‍රධාන මාතෘකා දෙකක් අවසන් කරලා තියෙනවා. එතකොට අද මේ ආරම්භ කරන්න අපි හදන්නේ මේ sannivedana එහෙම නැත්නම් අපි ඔකට කියනවා networking පාඩම කියලා. networking පාඩමේ 3 වෙනි කොටස එහෙම නැත්නම් 3 වෙනි මාතෘකාව විදිහට අද අපි සාකච්ඡා කරනවා සංඥා මූලාංග භාවිතයෙන් අංකිත දත්ත ආකේතනය කරන්නේ කෙසේදයි විමර්ශනය කරයි. දැන් මෙතෙන්ට මේ එන්න හදන්නේ සංඥා මූලාංග භාවිතා කරලා අංකිත දත්ත ආකේතනය කරන විදිහටනේ. එතකොට මේ පාඩමට කලින් අපි දෙවෙනි කොටසේදී 6.2 කියන කොටසේදී පුතාලත් එක්ක සාකච්ඡා කරේ. දැන් ඊටත් කලින් ඉඳන් අපි සංඥා කියන කොටස කතා කරගෙන ඇවිල්ලා සංඥා වර්ග දෙකක් තියෙනවා. අංකිත සංඥා සහ ප්‍රතිසම සංඥා. ඊට පස්සේ පුතේ අපි සංඥාවක ගුණාංග ගැන කතා කරා. සංඥාවක ගුණාංග ගැන කතා කරලා තමයි අපි විස්තරය, ඒ වගේම කලාව, නේද? විස්ථාපනය, නේද? මෙන්න මේ විදිහට සංඥාවක් පිළිබඳව අපි හොඳ අවබෝධයක් ගත්තා. එතකොට දැන් ඒ කොටසෙන් පස්සේ මේ එන මේ කියන සංඥා මූලාංග කිව්වහම මෙතනදී කියන මේ මූලාංග ටික තමයි අර අපි කිව්ව විස්ථාපනය නැත්නම් අපි කියනවා විස්තරය, ඒ වගේම සංඛ්‍යාතය, කලාව. මෙන්න මේ තුන තමයි සංඥාවක මූලාංග විදිහට අපි ගන්න. භාවිතයෙන් අංකිත දත්ත. පුතේ අංකිත දත්ත කියලා කියන්නේ එතකොට එක බිඳුව කියන දිවිමය සංඛ්‍යා වලින් බිහි වෙන දත්ත. digital values, digital data. දැන් අපි මැසේජ් එකක් යවන්නේ ඒක ඩිජිටල් දත්තයක් විදිහටනේ. එතකොට මේ ඩිජිටල් දත්තය සංඥාවක තියෙන මූලාංග භාවිතා කරලා ආකේතනය වෙන්න ඕනේ. ආකේතනය වෙනවා. අපි ඔකට කියනවා එන්කෝඩ් වෙනවා කියලා. එන්කෝඩ් වෙනවා. ආකේතනය වෙනවා. එතකොට එහෙම ආකේතනය කරන්නේ කොහොමද කියලා අපි ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න යන්නේ, විමර්ශනය. මම හිතනවා එහෙනම් පැහැදිලි ඇති කියලා අපි මේ කතා කරන්න හදන කොටස පිළිබඳව දරුවන්ට අපි පරිගණකයකින් හෝ ඕනෑම විද්‍යුත් උපකරණයක් උපයෝගී කරගනිමින් ඩිජිටල් එහෙම නැත්නම් අංකිත දත්තයක් සම්ප්‍රේෂණය කරන්නෙහිද ඒ ඩිජිටල් දත්තය පුතේ සම්ප්‍රේෂණය කරන්න නම් සංඥාවකට අදාළ මූලිකාංග වෙනස් කරන්න ඕනේ. ඒ සංඥාවක තියෙන මූලිකාංග වෙනස් කරනවට අපි කියනවා ආකේතනය කරනවා කියලා. එහෙම ආකේතනය කරමින් පසු බිහි කරන විද්‍යුත් සංඥාව අපි සම්ප්‍රේෂණ කටයුතු සඳහා යොදා ගන්නවා. එතකොට පුතේ ඒක එක එක අධීරයන් වලට අපි සාකච්ඡා කරනවා. අන්න ඔය ක්‍රමවේදය කෙසේද කරන්න කියලා අපි මේ කොටසින් අපි ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ කොටසත් අපිට MCQ ප්‍රශ්නවලදී බොහෝ වෙලාවට හම්බ වෙනවා. ඉතින් ලොකුවටම රචනා ප්‍රශ්නයකට මේ කොටසෙන් අපිට එහෙම ලොකු දේවල් එන්නේ නැහැ පුතේ. ඒ නිසා මේ කොටස අපි ඉගෙන ගන්න ඕනි. ඔය MCQ කොටසත් ආවරණය කරගනිමින් අපේ දිනදා ජීවිතයේදී අපි සංඥා පිළිබඳව විශ්ලේෂණය කරනකොට ඒ දේවල් අපි පරිහරණය කරනකොට අපිට ඒ දේවල් තේරුම් ගැනීමට තමයි මේ කොටස් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා හැම වෙලාවකදීම මම මතක් කරන්න ඕනි ICT විෂය කියන්නේ සුන්දර විෂයක්. ICT විෂය කියන දේ අපි විභාගයක් වෙනුවෙන්ම නෙවෙයි ඉගෙන ගන්න ඕනි පුතේ. අපේ ජීවිතයේ ක්‍රියාකාරකම් සඳහා අපි රැකියාවක් කරනකොට ඒ රැකියාවේදී අපිට හමු වන බාධක සහ යම් දේවල් ජය ගන්න අපිට මේ කියන පාඩම මහත් පිටුවහලක් වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ පාඩමක් ඉගෙන ගැනීම තුළ අපේ අනාගතයේදී අපිට යන්න තියෙන අපේ ගමන් මාර්ගය හරිය ලස්සනට සෑම බාධකයකටම මුහුණ දීලා ඒව ජයගෙන යන්න අවශ්‍ය කරන අඩිතාලම මේ වගේ පාඩම් වලින් අපිට හදලා දෙනවා. ඉතින් ඒක තමයි මේ පාඩමේ තියෙන විශේෂත්වය. මොකද අපි මැරෙන කම්ම පුතේ තොරතුරු හා sannivedana තාක්ෂණය කියන එක අපිත් එක්ක නිරතුරුවම ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ පාඩමක් ඉගෙන ගත්තට පස්සේ අපි සාමාන්‍ය ජීවිතේ කරන කියන දේවල් හැම දෙයක් එක්කම මේ දේවල් සම්බන්ධ වෙන්නේ. ඉතින් අද කොටසේ අපි බලමු මොනවද මේ ආකේතන තාක්ෂණයන් කියලා. right. මේ කොටසට අදාළව ඔන්න මාතෘකාවක් එනවා අපිට මුර්ජනය. මුර්ජනය. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා modulation. 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 හොඳට අහගන්න මේ වචනේ. මේක අපි මේ වෙනකොටත් පාවිච්චි කරපු පුතාලා දන්න වචනයක්. හැබැයි මෙහෙම අහලා නැහැ ඒක. ඒක මේ විදිහට අහනකොට ටිකක් අපිට අමුතුයි. හැබැයි මේ වචනේ ගැන මම ඉදිරියේදී පැහැදිලි කරොත් මේක ඔබ අහලා තියෙන වචනයක් පුතේ. modulation. හරි අපි බලමු. මොකද්ද මේ මුර්ජනය? දැන් මේ
මම මේ ප්‍රධාන මාතෘකාව විදිහට මුර්ජනය කියලා දීලා තියෙනවා. අනු මාතෘකාවක් යටතේ පුතේ ප්‍රතිසම මුර්ජනය කියලා දීලා තියෙනවා. මම වර්ග දෙකෙන්ම දාලා තියෙන පුතේ මේක අපි කතා කරනකොට මොකද ඉංග්‍රීසි වචන සිංහලෙන් පැහැදිලි කරනකොට විවිධාර්ථකථන ඒවට ලබා දෙනවා. ඉතින් මේකට මුර්ජනය කියලා කියනවා. ඒ වගේම සමහර වෙලාවදී අපි ඒකට අර හුයන්න අපිට කියවෙන්නේ නැති කමත් එක මුර්ජනය කියලා කියනවා. ඉතින් ඒ නිසා මේ දෙකම මෙතනදී මම මැච් කරන්න ඕන නිසා මේ ආකාරයට මුර්ජනය කියන විදිහට ඔන්න වචන දෙකම දුන්නා පුතේ. එතකොට මොඩියුලේෂන් කියන එක මුර්ජනය කියලා කියනවා. නමුත් අපිට ඒක ප්‍රකාශ වෙනකොට කියවෙන්නේ මුර්ජනය. ඉතින් ඒක අපේ පහසුව සඳහා අපිට පුළුවන් ඕනෑම ආකාරයකට මේවා හදා ගන්න. ඉතින් මම මේ ප්‍රතිසම මුර්ජනයට කලින් මේ මුර්ජනය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරොත් එහෙම දැන් මුර්ජනය වෙනවා කියන එක තුල අපිට හිතා ගන්න පුළුවන් පුතේ ඒක වෙනස් වෙනවා. වෙනස් කරනවා. දැන් ඔය සත්තු ඉන්නේ. ඔය සත්තුන්ට අපි කියනවනේ සත්තු ටිකක් ආවේශ වෙලා යක්ෂයෝ වගේ වෙනකොට මුර්ගයෝ කියලා. නේද? සත්තුන්ට කියනවා මුර්ගයෝ. එතකොට ඒ මුර්ගෙක් කියලා කියන්නේ සාමාන්‍ය සත්වයාට නෙවෙයි. දැන් බල්ලෙක්ට පුළුවන් මුර්ගෙක් වගේ වෙන්න. යකෙක් වගේ වෙලා කපා කාලා පිස්සෙක් වගේ වෙන්න. ඒ කියන්නේ සම්පූර්ණ ඔහුගේ ඒ ලක්ෂණ වෙනස් වෙනවා කියන එකනේ. දැන් අපි ඔන්න ওই ආభాෂයෙන් මම කියන්නේ මේ මුර්ජනය කියන්නේ එකට කියලා. මම කියුවේ වචනයක තේරුම. ඔය ආభాෂයෙන් අපි මේ සංඥාවක මුර්ජනය කියන මේ මුර්ජනය කියන කොටසට එනකොට පුතේ ඒකෙදි කියන්නේ සංඥාවක් සාමාන්‍ය ආකාරයට පවතිනවා. අපි මේ සංඥාවේ මූලික ලක්ෂණ වෙනස් කරනවා. එතකොට ඇයි අපි මේ මූලික ලක්ෂණ වෙනස් කරන්නේ? අන්න ඒ වෙනස් කරනවට අපිට කියන්න පුළුවන් මුර්ජනය. එතකොට මේ මුර්ජනය කරන ආකාර ගොඩක් තියෙනවා පුතේ. දැන් ප්‍රතිසම සංඥාවක් මුර්ජනය කරනවා කියන්නේ තවත් ක්‍රමයක්. අංකිත සංඥාවක් මුර්ජනය කරනවා කියන්නේ තවත් ක්‍රමයක්. එතකොට ප්‍රතිසම සංඥාවක අපි වෙනස් කරන්නේ මොනවද? අන්න පුතේ අපි ඉගෙන ගත්ත සංඥාවක මූලිකාංග. එතකොට සංඥාවක මූලිකාංග වල අපිට තිබුණා සංඛ්‍යාතය, කලාව, විස්තාරය. අන්න අපිට පුළුවන් දැන් පුතේ තරංගයේ උස කියන්නේ මොකද්ද? විස්තාරය. තරංගයේ උස වෙනස් කරනවා. අන්න බලන්නකෝ. සාමාන්‍ය තරංගයක් තිබුණා. මේ තරංගයේ උස වෙනස් කරනවා. වෙනස් කරනවා. ඒ කියන්නේ උස මුර්ජනය වෙනවා. අන්න බලන්න. සංඥාවක් තියෙනවා. මේ සංඥාවේ අපි සංඛ්‍යාතය වෙනස් කරනවා. අන්න සංඛ්‍යාතය වෙනස් කරනවා. කලාව වෙනස් කරනවා. මෙන්න මේ විදිහට සංඥාවක මූලිකාංග වෙනස් කරමින් නිර්මාණය කරන සංඥාවල් වලට අපි කියනවා මුර්ජන සංඥා කියලා. මුර්ජන සංඥා. ඒ ක්‍රියාවලියට කියනවා පුතේ අපි මුර්ජනය, මොඩියුලේෂන්. මොකද මොඩියුලේෂන් කරන්නේ නැතුව අපි මොඩියුල් කරන්නේ නැතුව මොඩියුලේෂන් කරන්නේ නැතුව සංඥාවක් අපිට සම්ප්‍රේෂණය කරවන්න බෑ. එනිසා අපිට මේක සම්ප්‍රේෂණය කරන්න නම් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට අදාළ පණිවිඩය දත්තය රැගෙන යන්න නම් ඒ අංකිත දත්තය ඔස්සේ නිර්මාණය වන සංඥාව මුර්ජනීය විය යුතුයි. ඒ මුර්ජනීය වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගමු. දැන් මම හිතනවා දරුවන්ට පැහැදිලි ඇති කියලා. මොකද්ද මේ මුර්ජනයක් කියලා කියන්නේ? පැහැදිලිද? මුර්ජනයක් කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඔය කියන මුර්ජනය යටතේ ඔන්න අපි කතා කරනවා ප්‍රතිසම මුර්ජනය. ප්‍රතිසම මුර්ජනය. අපි මේකට කියනවා ඇනලොග් මොඩියුලේෂන්. ඇනලොග් මොඩියුලේෂන්. right. ප්‍රතිසම සංඥා මුර්ජනය කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඇනලොග් සිග්නල් කියලා එතකොට දාන්න පුළුවන්. හරි. ඇනලොග් සිග්නල් මොඩියුලේෂන්. right. ඇනලොග් සිග්නල් මොඩියුලේෂන්. ප්‍රතිසම සංඥා මුර්ජනය. ප්‍රතිසම සංඥා මුර්ජනය කරනවා. කියව ගන්න. ප්‍රතිසම සංඥාවක සංඥාවක් තරංගයක් සිග්නල් එකක් ප්‍රතිසම තරංගයක මූලික ලක්ෂණය වන බලන්න පුතේ මූලික ලක්ෂණ සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි එක විස්තාරය සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි විස්තාරය අපි කියනවා ඇම්ප්ලිටියුඩ් සහ කලාව අන්න මේ මොනවද මේ සංඥාවක මූලික ලක්ෂණ මතක තියාගන්න සංඥාවක මූලික ලක්ෂණයක් නොවන්නේ මොනවද කියලා අහන්න පුළුවන්. එහෙනම් සංඥාවක මූලික ලක්ෂණ තමයි සංඛ්‍යාතය, විස්තාරය, කලාව.
මෙන්න මේ කියන සංඥාවක මූලික ලක්ෂණ 3 වෙනස් කරමින් මේ බලන්නකෝ වෙනස් කරමින් සම්ප්‍රේෂණය වන මාධ්‍යයට ගැළපෙන අයුරින් සකස් කර ගනිමින් විද්‍යුත් චුම්බක සංඥාවක් හරි සම්ප්‍රේෂණය වන මාධ්‍යයට ගැළපෙන අයුරින් සකස් කර ගන්නවලු මොකද්ද සකස් කරගන්නේ ප්‍රතිසම සංඥාව ඒක සකස් කරගන්නේ මොනවා වෙනස් කළාද සංඛ්‍යාතය වෙන්න පුළුවන් විස්තරය වෙන්න පුළුවන් කලාව වෙන්න පුළුවන් මේ කියන මූලික ලක්ෂණ තුනෙන් එකක් වෙනස් කරමින් අපි සම්ප්‍රේෂණය වෙන අදාළ මාධ්‍යයට ගැළපෙන අයුරින් සකස් කරගන්න විද්‍යුත් චුම්බක සංඛ්‍යාව දැන් මේක විද්‍යුත් චුම්බක සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝ මැග්නටික් වේව් එකක් විද්‍යුත් චුම්බක සංඥාවක් අධිසංඛ්‍යාත සංඥාවක් අධිසංඛ්‍යාත high frequency අධිසංඛ්‍යාත සංඥාවක් වාහක සංඥාවක් කියලා කියනවා අපි ඒකට සමග සවිකිරීම මගින් තොරතුරු යැවීම සඳහා භාවිතා කරන තාක්ෂණයයි. දැන් මේක පුතේ මෙහෙම කිව්වට පැහැදිලි නෑ. මොකද්ද මේ අධිසංඛ්‍යාත තරංගයක් කියලා කියන්නේ? ඒ කියන්නේ මේ වාහක සංඥාවක්. අපි ඔකට කියනවා කැරියර් සිග්නල් එකක් කියලා. මොකද්ද මේ කැරියර් සිග්නල් එකක් කියලා කිව්වේ? එතකොට මොකද්ද මේ වෙනස් වෙන සංඛ්‍යාත විස්තර මට මොකවත්ම තේරෙන්නේ නැහැ වගේ හැඟීමක් දැන් අපිට දැනෙලා ඇති. හරිද? එතකොට එහෙනම් අපි දැන් පැහැදිලි කරගමු. දැන් මේ කතා කරපු දේ දැන් ඕනිම විෂයක පුතේ සමහර පැහැදිලි කිරීම මෙහෙම තිබුණට ඒක කියව ගමන් තේරෙන්නේ නැහැ පුතේ. එහෙම කියව ගමන් තේරෙනවා නම් මේ පොතක් අරගෙන බලලා විභාගෙ ලියන්නත් පුළුවන් නේ පුතේ. එනිසා ඒක ගැන ගැටලුවක් කරගන්න එපා. අපි ඕනිම දෙයක් එහෙමයි වෙන්නේ. එතකොට දැන් මේ හරහා දීර්ඝ අවබෝධයක් ලබා දුන්නාට පස්සේ පුතාලා මේක කියවනකොට තේරෙනවා. දැන් මේක කියවුවහම මට තේරෙනවා. මොකද මම දන්නවා මේ කියන්නේ මොකද්ද කියලා. හැබැයි මේක නරඹන දරුවෝ ඔබ මීට කලින් ඉගෙනගෙන නැත්නම් පුතාලා දැන් මේක දන්නේ නැහැ මේ මොකද්ද කියලා. හැබැයි මේක ඉදිරියට තියෙන දේවල් ටිකක් ඉගෙන ගත්තට පස්සේ උන පසුව අපි මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා අපි දැන් මේක මෙහෙම තියමු. දැන් මේ කොටස මෙහෙම අවබෝධ වුණේ නැහැ. ඒක පැහැදිලි. අපි එතනින් පහළට එමු. දැන් මේකේ තියෙනවනේ තොරතුරු යැවීම සඳහා භාවිතා කරන තාක්ෂණයක් කියලා. එහෙනම් පැහැදිලි මේක තාක්ෂණයක්. මේ මොඩියුලේෂන් කියලා කියන්නේ තාක්ෂණයකට. මේකෙදි කියන සුලභව යෙදෙන මුර්ජන ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. සුලභව යෙදෙන, ඒ කියන්නේ වැඩියෙන්ම පාවිච්චි කරන මුර්ජන ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. අපි බලමු මේ තුන. මෙන්න සුලභව යෙදෙන මුර්ජන ශිල්ප ක්‍රම තුන. විස්තර මුර්ජනය, amplitude modulation කෙටි කරාම පුතේ AM. සංඛ්‍යාත මුර්ජනය, frequency modulation කෙටි කරාම FM. FM එහෙම අහලා තියෙනව නේද දරුවෝ? කලා මුර්ජනය, phase modulation PM. එහෙනම් සුලභව යෙදෙන මුර්ජන ක්‍රම තුනක් තියෙනවා. AM, FM, PM. FM නම් නිකන් හුරු පුරුදුයි නේද? අපි අහලා තියෙනව නේද විවිධාකාර FM වර්ග නේද? ලංකාවේ ඕනෑ තරම් අපි රේඩියෝ අහලා තියෙනවනේ. එතකොට FM කියන්නේ ඒවට දෙහිනම්. දැන් පොඩි සැකයක් එනවනේ. එතකොට FM කියලා කියන්නේ අපි අහන රේඩියෝ වල එන සිග්නල් එකටද? අන දැන් එහෙම හිතෙන්න ඕනි. එදිනදා ජීවිතේ අපිට මේ දේවල් හම්බ වෙනවා. එතකොට දැන් පුතාලට හිතෙන්න ඕනි. ඔව් එතකොට අර අපි රේඩියෝ එකෙන් අහලා තියෙන්නේ එහෙනම් ඒ FM කියන සිග්නල් එක ඒ කියන්නේ සර් මේ ඕක සංඛ්‍යාත මුර්ජනයේද? ඒ කියන්නේ ඒක මුර්ජනීය වෙලා නේද ඇවිල්ලා තියෙන්නේ? ඔව්. ඒ කියන්නේ ඒකේ මුර්ජනීය වෙලා තියෙන සංඛ්‍යාතයේද? ඒ සංඛ්‍යාතයේද වෙනස් කරමින් මේ සම්ප්‍රේෂණය කරලා අපේ රේඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි අහලා තියෙන සංඛ්‍යාතය වෙනස් කරපු සිග්නල් එකකින් ආපු දත්තද? ඔව්. එතකොට ඒකේ ඩිජිටල් දත්ත මොනවද? අයි පුතේ මයික් වලට කියන්නේ. ඒ මයික් එකට මේගොල්ලෝ කතා කරන්නේ FM රේඩියෝ channel වල. මයික් එකක් කියන්නේ පරිගණකයකට ගිහිල්ලා නේ මේක ඩිජිටල් නේ. ඒතරේ මයික් එකකේ එන දේවල් ඩිජිටල් බවට පරිවර්තනය කරන්න. මොකද මෙතනින් එන්නේ ඇනලොග්. අපි දන්නවා කටින් යන්නේ මයික් එකට ඇනලොග්. මම කලින් කියලා දිනවා පුතාලට. ඒ ඇනලොග් සිග්නල් එක පරිගණකයකින් ඩිජිටල් කරන්න ඕනේ. එහෙම ඩිජිටල් කරන්න ඩිජිටල් කරලා තමයි ඒක අපි සම්ප්‍රේෂණය සඳහා මේ විදිහට මුර්ජනය කරන්නේ. එහෙනම් මොන සුලභව භාවිතා වන මුර්ජන තාක්ෂණ තුන. දැන් මෙන්න මේ තාක්ෂණයන් තුනට අදාළව පුතේ. ඒ කියන්නේ මේ කියන ශිල්ප ක්‍රම තුනට අදාළව මේ මුර්ජනය කිරීමේ කටයුත්ත තමයි මෙතනදී පැහැදිලි කරලා දුන්නේ.
ප්‍රතිසම සංඥාවක මූලික ලක්ෂණ අන්න සංඛ්‍යාතයේ විස්තරය කලාව. දැන් ඒ තුන්දෙනා වෙනම ශිල්ප ක්‍රම තුනක් විදිහට ආවා. එතකොට ඒ තුන්දෙනා විරස් කරමින් සම්ප්‍රේෂණ මාධ්‍යයට ගැලපෙන අයුරින් සකස් කර ගනිමින් විද්‍යුත් චුම්බක සංඛ්‍යාවක් අධිසංඛ්‍යාත සංඥාවක් සමග සවි කිරීම මගින් තොරතුරු යැවීමට භාවිතා කරන තාක්ෂණයයි. කියලා කිව්වේ මෙන්න මේ ශිල්ප ක්‍රම තුනට. දැන් මොකද්ද මේ ක්‍රම ශිල්ප තුන යොදාගෙන මේ කරන මේ අධිසංඛ්‍යාතය මේ කියන වාහක තරංගයේ සමග මේක සවි කරනවා කියන්නේ මොකද්ද? තාම අදහසක් නැහැ පුතේ. මේ අපි කතා කරන්නේ බැරෑරුම් කොටසක්. sannivedanayට අදාළව උසස් පෙළ දරුවන්ට තියෙන ටිකක් ගැඹුරු කොටසක්. මොකද මීට පෙර අපි මේ වගේ දේවල් ඉගෙනගෙන නැහැ. සාමාන්‍ය පෙළටත් පුතේ ICT කරපු දරුවෝ ඉන්නවනම් මෙච්චර ලොකුවට මේ දේවල් ගැන කතා කරලා නැහැ. ඒක සාමාන්‍ය විදිහට කතා කරලා තියෙන්නේ. ඒතර උසස් පෙළට අපි මේක උසස් ලෙස කතා කරන්න ඕනේ. ඒ නිසා හරි අවබෝධයෙන් මේක ගැන අහන් ඉන්න. හරි අවබෝධයෙන්. හරිද? මොකද මේක නොතේරුනොත් එහෙම මේක අපරාධයක්. ඒ හින්දා දැන් මේ කියන මුර්ජන ශිල්ප ක්‍රම තුන මෙහෙම තියෙද්දි අපි යමු එක මුර්ජන ක්‍රම වේදයකට විස්තාර මුර්ජනය. අපි බලමු මොකද්ද මේ විස්තාර මුර්ජනය? විස්තාරය දැන් අපි දන්නා පුතේ විස්තාරය කියලා කියන්නේ තරංගයක උසමි. එතකොට මේ තරංගයක මේ විදිහට අපි මැදින් කොටසක් වෙන් කරගත්තොත් මේ තියෙන උස. තරංගයේ උස. එතකොට තරංගයේ උස වෙනස් කරනවා කියන එක තමයි විස්තාර මුර්ජනය කියන්නේ. අපි බලමු ගිහිල්ලා. ඔන්න ප්‍රතිසම මුර්ජනයේ පළවෙනි එක්කෙනා විස්තාර මුර්ජනය amplitude modulation. හරිද? විස්තාර මුර්ජනය. ඔන්න දැන් හොඳට අහගන්න. මොකද මේ MCQ ප්‍රශ්නනේ මේවෙන් අපිට ලැබෙන්නේ. මුර්ජන සංඥාවට අනුව මුර්ජනය වෙන සංඥාවට අනුව අපි දන්නේ නැහැ සංඥාව. නිසා සංඥාවක් තියෙන්න පුළුවන් මුර්ජනය වෙන්න. මම ඒවා පැහැදිලි කරලා පෙන්නන්න රූප සටහන් එක්ක. මුර්ජනය වෙන සංඥාවට අනුව වාහක සංඥාවේ විස්තාරය වෙනස් කිරීම විස්තාර මුර්ජනය නම් වේ. මුර්ජනය වෙන සංඥාවට අනුව දැන් සංඥාවක් තියෙනවා පුතේ මුර්ජනය වෙන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මම මේ උදාහරණයක් ගන්නවා හෙලෝ කියලා මැසේජ් එකක්. හෙලෝ කියලා මැසේජ් එකක්. හෙලෝ කියලා වචනයක් හරි මැසේජ් එකක් හරි අපි දැන් සම්ප්‍රේෂණය කරන්න ඕනේ. ඒ කියන්නේ මේක තව තැනකට යවන්න ඕනේ. මම කීබෝඩ් එකෙන් හෙලෝ කියන වචනේ ටයිප් කරාම පුතේ මේක ASCII කේත වලට පරිවර්තනය වෙන්න ඕනේනේ. එතකොට දැනට මට මේ අකුරු වල ASCII කේත මතක නැහැ. නමුත් අපි උදාහරණ විදිහට ගත්තොත් හෙලෝ කියන එක අපි හිතමු H කියන්නේ 80, E කියන්නේ 50, ඊගාවට L කියන්නේ 40, අනිත් L කියන්නේ 40, O කියන්නේ 60. දැන් මේ විදිහට සෑම අකුරකට අදාළම ASCII අංකයක් තියෙනවානේ. මේ උදාහරණ මම මේ කියන්නේ කරුණාකරලා මේක වැරදි බව මම දන්නවා. මට මේ හැම අකුරක්ම මතක නැහැ හැම ASCII කේතයක්ම. ඒ කියන්නේ නම් 64 කියලා දන්නවා. එතන ඉඳලා යන්න පුළුවන් දිගටම AB කියන්නේ 65, C කියන්නේ 66 කියලා හදාගන්න. නමුත් මම එහෙම ගියේ නැහැ. නිකම් මේ උදාහරණයක් දුන්නේ. ඉතින් මේ එන 10 පාදයේ සංඛ්‍යාව ඊගාවට මොකද වෙන්නේ? දිවිමේ සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න ඕනේ නේ පුතේ. එතකොට මේ හැම එකක්ම දිවිමේ සංඛ්‍යාවකට පරිවර්තනය වෙනවා. එතකොට උදාහරණයක් විදිහට දිවිමේ සංඛ්‍යාවකට පරිවර්තනය වුණාම මෙහෙම 1.1.1.1 කියලා මේක බිට් 7කට පරිවර්තනය වෙනවනේ. එහෙම පරිවර්තනය වෙලා මේකට අදාළව ඩිජිටල් සිග්නල් එකක් හැදෙනවා. රයිට් මේ හැම එකටම අදාළ ඩිජිටල් සිග්නල් එකක් මෙහෙම හැදෙනවා. හරිද? මොකද නැත්තම් අපි කොහොමද ඒක කරන්නේ? ඒතර මෙතන තියෙන 1.1 කියන එක. එතකොට මෙතනදී කියනවා මුර්ජන සංඥාවට අනුව වාහක සංඥාවේ විස්තාරය. ඒතර වාහක තරංගයේ කැරියර් සිග්නල් එක කියලා කියන්නේ කිසිම මුර්ජනයකට ලක්ුන්නේ නැති සාමාන්‍ය සිග්නල් එකක්. මෙන්න මෙහෙම තියෙන සාමාන්‍ය සිග්නල් එකක්. ඒතර ඒ තමයි හැඩය. ඒ තමයි ආభాෂය ලබා ගන්න ඕනේ. දැන් මෙන්න මේකට මේ අපේ ඉහළින් තියෙන ඩිජිටල් දත්ත ටික ළමයි එකතු වෙන්න ඕනේ. රයිට් අර මෙතන තියෙන ඩිජිටල් සිග්නල් ටික වාහක තරංගයට දැන් එකතු වෙන්න ඕනේ. සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට තමයි වාහක තරංගයේ හැඩය වෙනස් වෙන්නේ. මොකද වාහක තරංගය තාම දන්නේ නැහැ එක කවුද බිඳුව කවුද. එහෙම මොකුත් දන්නේ නැහැ. පැහැදිලිද? එතකොට දැන් මේ විස්තාර මුර්ජනයේදී කරන්නේ පුතේ තරංගයේ උස වෙනස් කරන එකනේ. එතකොට වාහක තරංගය දැන් දන්නවා මේ සිද්ධ වෙන්න යන්නේ විස්තාර මුර්ජනයක්. ඒ කියන්නේ වාහක තරංගය දන්නවා එහෙනම් මම වෙනස් කරන්න ඕනේ තරංගයේ උස. ඒ කියන්නේ උස වැඩි කරනවා උස අඩු කරනවා උස වැඩි කරනවා උස අඩු කරනවා මේ. උස අඩුවේ පුතේ උස වැඩි. උස අඩුවේ උස වැඩි. ඒ කියන්නේ උස අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා.
වාහක තරංගය දන්නවා විස්තාර මුර්ජනය කියලා කියන්නේ උස අඩු වැඩි වෙන එකට. ඒතර වාහක තරංගය අහනවා මෙන්න මෙහෙම. දැන් මං උස වැඩි කරන්න ඕනි කොයි වෙලාවටද? මම උස අඩු කරන්න ඕනි කොයි වෙලාවටද? මේ තියෙන වාහක තරංගය. මේක දැන් උස අඩු වැඩි වීමක් සිද්ධ වෙලා නැහැ. එතකොට අපි කියනවා මේ ඉහළින් තියෙන ඩිජිටල් සිග්නල් එකක්. ඒ ඩිජිටල් සිග්නල් එකේ එක කියන දත්තේදී තමයි ඩිජිටල් සිග්නල් එක උඩට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ වෝල්ටේජ් එක වැඩි වෙලා තියෙන්නේ. බිඳුවේදී වෝල්ටේජ් එක පහළට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඩිජිටල් සිග්නල් එක එක කියන තැන්වලදී වාහක තරංගයේ වෝල්ටේජ් එකත් වැඩි කරලා උස වෙනස් කරන්න. එක දිගටම බිඳුව යනවා නම් සාමාන්‍ය විදිහට යන්න. දැන් මෙතන එක බිඳුව. පුතේ තේරෙනවද? මොකද බිඳුව කියන්නේ ඒ වෙලාවට අපි වෝල්ටේජ් එකක් යන්නේ නැහැ. ඒ කියන්නේ මම දැන් නිශ්ශබ්දයි. දැන් මගේ මයික් එකෙන් කිසිම ශබ්දයක් යන්නේ නැහැ නේ. මම නිශ්ශබ්දයි. ඒතකොට දැන් මයික් එක හරහා ගලම් කරන්නේ ළමයි ඒකාකාරී තරංගයක්. මම මෙහෙම කතා කරනකොට කියන්නේ ශක්තිය මම කටින් කතා කරන වචනවල ශක්තිය දැන් හිමින් කතා කරද්දී හිමින් මෙහෙම නැහෙන් දැන් එහෙනමත් දන්නේ නැහැ. එතකොට මේක හිමින් යන්නේ. හැබැයි මම මෙහෙම හයියෙන් ගැඹුරෙන් හොඳට ශබ්ද දාලා කතා කරාම මොකද වෙන්නේ? මගේ හඩ ප්‍රමාණය වැඩි, මේ මගේ කම්පන තරංග ශක්තිය වැඩි. ඒතර වෝල්ටේජ් එක වැඩි කරන්න වෙනවා පුතේ. තරංගයේ උස වැඩි වෙනවා. නේද? අපි හුස්ම ගද්දිත් එහෙමනේ. හුස්ම ගත්තේ නැත්තම් එහෙම කෙලින් මීරක්. හිමින් හුස්ම ගත්තොත් හයියෙන් එකක් නේද? ගල් හුස්ම ගන්නකොට මීර හොම අයනවා කියන්නේ. ඒ කම්පණය වෙන පාර ගානනේ වැඩි වෙන්නේ. රයිට්. ඉතින් ඔන්න ඔය ආකාරයේ තමයි දැන් මේ පැහැදිලි කරන්නේ. හරිද? හරි. බලන්නකෝ. ඒතර මේ ලොකෝ පැහැදිලි කිරීමක් කරන්න සිද්ධ වෙනවා මේක තේරුම් කරලා දෙන්න. හරිද? නැත්නම් මේක තේරුම් කරලා දෙන්න බෑ. ඒ නිසා අපිට දැන් සෑහෙන මහන්සි වෙනවා පුතේ. මොකද මේ මට දැන් මේක කියන්න පුළුවන් විස්තාර මුර්ජනය කියන්නේ මේකයි. මේ තරංගයේ උස වෙනස් කරමින් සංඥාවක් ප්‍රමෝර්ජනය කරන එක තමයි විස්තාර මුර්ජනය කියන්නේ. ආයක මෙන්න මෙහෙමයි කියලා යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. නමුත් මම අර හැම වෙලේම කියනවා වගේ මුළු රටක් විදිහට පුතේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිස්සු විදිහට අපි ලෝකයා සමග ගැටෙන්න නම් තාක්ෂණය සමග මුහුපුරා යන්න නම් තාක්ෂණය අතික්‍රමණය කරන්න නම් අපිට මේ දේවල් ප්‍රායෝගිකව සිද්ධ වෙන විදිහ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේව නිකන් අර වචන විදිහට අපි ඉගෙන ගත්තට මේක තේරුමක් නැහැ. ඒ නිසා තමයි මම මෙච්චර මහන්සි වෙන්නේ මේක හරියටම අවබෝධ කරලා දෙන්න මේ සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ට. ඉතින් ඒ දරුවෝ ඒ අවස්ථාව උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්න. ඔන්න අපි ආයි බලමු. මුර්ජන සංඥාවකට අනුව වාහක සංඥාවේ විස්තරය වෙනස් කිරීම විස්තර මුර්ජනය නම් වේ. බාධකවලට අවම ලෙස හසුවන පරිදි. බාධකවලට අවම ලෙස හසුවන පරිදි. මාධ්‍යයට ගැලපෙන වාහක සංඥාවක් තෝරා ගනු ලැබේ. මේ වාහක සංඥාව. මාධ්‍යයට ගැලපෙන එකක් තෝරගන්නත් එපා. වාහක සංඥාවේ සංඛ්‍යාතය හෝ කලාව නොවෙනස්ව පවතී. මොකද දැන් අපි වෙනස් කරන්නේ පුතේ විස්තරේනේ. විස්තරය වෙනස් කරද්දී වාහක සංඥාවේ සංඛ්‍යාතයයි කලාවයි නොවෙනස්ව තියෙන්න ඕනේ. මොකද අපි දෙන්නව වෙනස් කරන්නේ නැහෙනේ. ඒ දෙන්න ස්ථීර වෙන්න ඕනේ. වෙනස් කරන කෙනා විතරක් වෙනස් වුණාම ඇති. මෙම ක්‍රමය ගුවන් විදුලි සම්ප්‍රේෂණයේදී බහුලව යොදාගෙන. ඇයි දැන් රේඩියෝ වල AM කියලා එකක් නැද්ද? AM FM කියලා නේද රේඩියෝ වල තියෙන්නේ. AM අහන්න බෑ පුතේ හැමතැනටම. AM ගොඩක් වෙලාවට නගරාසන්න අවස්ථාවලට පමණයි අහන්න පුළුවන්. මොකද AM සිග්නල් දිගුදුර සංඥා නෙවෙයි පුතේ. AM සිග්නල් කියන්නේ කෙටිදුර සංඥා. ඒ කියන්නේ ඒවා ගොඩාක් දුරකට අපිට යවන්න බෑ. එයාගේ වෙනස් කිරීම අපි කියනවා එයාව වෙනස් කරනවට මුර්ජනය කරනවා කියලානේ කියන්නේ. එතකොට මුර්ජනයෙන් පසු බිහිවෙන ඇම්ප්ලිටියුඩඩ් මොඩියුලේෂන් සිග්නල් එක පුතේ දිගුදුරකට ගමන් කරවන්න බෑ. ඒක කෙටි දුරට තමයි යන්නේ. එතකොට මේ වගේ සිග්නල් අපිට යොදා ගන්න පුළුවන් ඔය කෙටි දුර sannivedana කටයුතු සිදු කරන ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා. ඉතින් ගොඩාක් වෙලාවට ඔය අපි භාවිතා කරන අහන නිතර දෙවේලේ අපි අහන රේඩියෝ භාවිතා කරන්නේ AM නෙවෙයි. නමුත් AM ඇහෙනවා. දැන් ඔය ප්‍රශ්නාහිර පළාත තුල AM සිග්නල් ඇහෙනවා. රේඩියෝ එක AM වලට මාරු කරලා ටියුන් කරොත් එහෙම රේඩියෝ channel තියෙනවා පුතේ. AM වලින් ඇහෙන. හරිද? ඒ ළඟ කෙටි දුර සම්ප්‍රේෂණය වෙන දේවල්. ඉතින් මෙම ක්‍රමයේ ගුවන් විදුලි සම්ප්‍රේෂණයේදී බහුලව භාවිතයට ගැනීම කියන එක නම් හරි. ඉතින් අපි බලමු දැන් මේ බාධකවලට අවමය හසුරවන පරිදි වාහක තරංගයක් තෝරගෙන සංඛ්‍යාතයත් කලාවත් වෙනස් වෙන්නේ නැතුව කොහොමද මේක सिद्ध කරන්නේ කියලා අපි දැන් බලමු. මේ තියෙන්නේ පුතේ විස්තර මුර්ජනය. ඔන්න විස්තර මුර්ජනය සිද්ධ වෙන විදිහ. මේ තියෙන්නේ මැසේජ් සිග්නල් එක. හරිද? මැසේජ් සිග්නල් එක. ඒ කියන්නේ දැන් අපි යවන්න ඕනේ මැසේජ් එක. right අපි යවන්න ඕනේ මැසේජ් එක.
ඔන්න ඔහොම දැන් මැසේජ් එකක් තියෙනවා. අපි හිතමු දැන් මේකේ මොකක් හරි මැසේජ් එකක් ඇති කියලා හායි කියලා තියෙනවා කියලා හිතන්නකෝ. නේද? කාට හරි යවන හායි. කටින් කියනවා හායි කියලා. ඒක ටෙක්ස්ට් මැසේජ් එකක් හායි කියලා මොකක් හෝ ආකාරයකින් හායි. එතකොට කැරී සිග්නල් එක කියලා කියන්නේ මේකට කියන්නේ අපි වාහක තරංගය. මේ වාහක තරංගයේ කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. එයා එකම විදිහට ඕන් ඔහොම ඒක ලස්සනට ගන්න ඕනි හරිද දරුවනේ. මේ විදිහට දැන් වාහක තරංගය මම මෙහෙම ඉරක් දිගේ යන්දුත් රයිට්. හරි මේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැතුව හරි මම නම් හරියට යන්නේ නේ. හරිද? මේ විදිහට තියෙනවා. කියන්නේ වාහක තරංගයක් නෙමෙයි. වෙනස් වෙලා නැහැ නිකන් සාමාන්‍ය විදිහට ගමන් කරනවා. මොකක්වත් වෙනස් වෙන්නේ එයා දන්නේ නැහැ. එතකොට දැන් අපි කියනවා මේ වාහක තරංගයට තරංගය ඔන්න ඔයාට තියෙනවා මැසේජ් එකක්. මේ මැසේජ් එක අපිට සම්ප්‍රේෂණය කරන්න ඕනි. එහෙනම් කරුණාකරලා මේ වාහක තරංගයේ මේ මැසේජ් එකට අනුව අපි මේක මුර්ජනය කරන්නේ ඇම්ප්ලිටියුඩඩ් මොඩියුලේෂන් යටතේ. ඒ කියන්නේ විස්තාර මුර්ජනය. අනේ මේකේ විස්තාරය වෙනස් කරන්න. විස්තාරය වෙනස් කරමින් මේ මැසේජ් එක අපිට හදලා දෙන්න කියලා. එතකොට මොකද දන්නවද පුතේ කරන්නේ? මෙන්න මේ මැසේජ් එකට ඕනි විදිහට මෙයා මේකේ උස වෙනස් කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙමනේ ඔය මැසේජ් එක තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපි ඕක ඉරක්කින් ඇන්දොත් එහෙම හරිද? පහලටත් එන්න ඕනේ ඒක. පහලටත් එන්න ඕනි මේ කොටසම. මම ඒක දැන්ට ඕනි නැහැ. කළු පාටින් අදිමුකෝ. මේ සිග්නල් එකේම කොපියක් අනිත් පැත්තට ගත්තත් හරි. මෙන්න මේ විදිහට උස වෙනස් වෙනවා පුතේ මේ. ඒ කියන්නේ මේ සිග්නල් එක ඔන්න ඔහොම අනිත් පැත්තට කියන්නේ දැන්. නැත්තම් පුතේ මෙතන උසත් එක යනවා නෙමෙයි. ඔන්න ඔහොම එන්න ඕනේ. මොන බාන්න උස වෙනස් වෙනවා. තරංගයේ උස වෙනස් වෙමින් බිහි වෙන සංඥාව දැන් මෙන්න මුර්ජනීය වුණා. අපේ සිග්නල් එක තමයි උඩ හැඩේ තියෙන්නේ. එතකොට මේ මුර්ජනීය වුණේ ඔන්න ඔය විදිහට. මේ රූප සටහනේ පේන්නේ එහෙමයි. රයිට්. එතකොට මේ තියෙන මැසේජ් සිග්නල් එක, මේ තියෙන කැරියර් සිග්නල් එක, ඇම්ප්ලිටියුඩඩ් මොඩියුලේටඩ් සිග්නල් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන මිනිමම් ඇම්ප්ලිටියුඩ්. ඒ කියන්නේ අඩුම මුර්ජනය, අඩුම විස්තාරය මෙතන තියෙන්නේ. එතකොට මැක්සිමම් ඇම්ප්ලිටියුඩඩ් වැඩිම විස්තාරය මේ තියෙන්නේ. වැඩිම විස්තාරය. envelope of modulation signal කියලා මෙන්න මෙතනත් අපිට ගන්න පුළුවන් envelope right. එතකොට මේ signal එක තමයි ඔන්න අපි නිර්මාණය කරපු modulation signal එක. දැන් පුතාලට පැහැදිලි ඇති මුල ඉඳලම මම කතා කරපු දේ. මුර්ජනය කියන්නේ මොකද්ද? ප්‍රතිසම මුර්ජනය කියලා කියන්නේ මොකද්ද? ඒ යටතේ විස්තාර මුර්ජනය කියලා කියන්නේ මොකද්ද? මෙන්න අදාළ මැසේජ් එක, මෙන්න අදාළ වාහක තරංගය මේ තියෙන්නේ අදාළ මැසේජ් එක වාහක තරංගයට එකතු වුණාට පස්සේ බිහිවෙච්චි විස්තාර මුර්ජනය. පැහැදිලිද? හරි. දැන් ඔන්න දැන් අපි යමු ආයි ආපස්සට දැන් නෝට් එක නැවත වතාවක් බලන්න. මුර්ජන සංඥාවට අනුව වාහක සංඥාවේ විස්තාරය. වාහක තරංගයේ විස්තාරය. මේ තියෙන්නේ වාහක තරංගය. වාහක තරංගයේ විස්තාරය වෙනස් කිරීම විස්තාර මුර්ජනය නම් වේ. දැන් පැහැදිලි වාහක තරංගයේ විස්තාරය වෙනස් කිරීම. වාහක තරංගයේ උස වෙනස් වුණා නම් ඒක විස්තාර මුර්ජනය. බාධක වලට අවම ලෙස හඳුන්වන පරිදි මාධ්‍යයට ගැළපෙන වාහක සංඥාවක් තෝරා ගන්න ලැබේ. ඒ මාධ්‍යයට ගැළපෙන තමයි කැරේ සිග්නල් එක තෝරගත්තේ. වාහක සංඥාවේ සංඛ්‍යාතයත් කලාවත් වෙනස් වෙන්නේ නැහැ. මේවා ගුවන් විදුලි සම්ප්‍රේෂණ වලට ගන්නවා. ඔන්න ඊට කලින් අපිට තිබුණා මෙන්න මෙතන කොටසක් ප්‍රතිසම සංඥාවක මූලික ලක්ෂණ වන සංඛ්‍යාතයේ විස්තාරයේ සහ කලාව වෙනස් කරමින් සම්ප්‍රේෂණය වන මාධ්‍යයට ගැළපෙන අයුරින් සකස් කර ගනිමින් විද්‍යුත් චුම්බක සංඛ්‍යාවක් අධිසංඛ්‍යාත සංඥාවක් එහෙම නැත්නම් වාහක සංඥාවක් සමග දැන් දැක්කනේ වාහක සංඥාව නේද? වාහක සංඥාවක් සමග දැන් කලින් ඔය වාහක සංඥාව අපි දැකලා තිබුණේ අපි දන්නේ නැහැ. ඒතර දැන් පුතේ ඔන්න අපි ඒක දැක්කා. රයිට් වාහක සංඥාව සමග සවි කිරීම. අර සවි කිරීම කියලා කිව්වේ. මේ අර මැසේජ් එකනේ. වාහක සිග්නල් එක ඔන්න ඔහොමනේ තිබ්බේ. නේද? මේ දෙන්න සවි කරා එකතු වුණා ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙහෙම එකක් හැදෙනවා. ඔහොම නේද ඉන්නේ? අර මේක ලස්සනට ඔය ඔන්න ඔහොම යන්න ඔය මැසේජ් එක. අන්න සවි කළා. මේක සවි කළා. සවි කිරීම මගින් තොරතුරු යැවීම සඳහා භාවිතා කරන තාක්ෂණයයි. අනේ දැන් මේ ස්ලයිඩ් එක පුතාලට ප්‍රතිසම මුර්ජනය කියන්නේ මොකක්ද කියලා ආපස්සට ආවහම තේරෙනවා පුතේ. අනේ දැන් හැමෝටම මැසේජ් එකක් මේ විදිහට තියෙනවා. අපි මේ මැසේජ් එක පුතේ දැන් මේ ගත්තේ දැන් මෙතන ඩිජිටල් ගාව ගන්න අවශ්‍ය නැහැ අපිට. මම මේ කියන දේ මම මේ කටින් කතා කරන දේ මෙහෙම යනවා කියලා හිතන්නකෝ.
එතකොට යවන එක අපි AM වලට මොඩියුලේට් කරනවා වාහක තරංගයක් එක්ක මේ විදිහට. අතර මේක මුර්ජනය වෙන ඕන මුර්ජනය වෙලා FM සිග්නල් එකක් ගියා. රයිට් පැහැදිලි නේ එහෙනම්. හරි. එහෙනම් ඔන්න අපි මුර්ජනය යටතේ ප්‍රතිසම මුර්ජනය ගැන කතා කරා. ප්‍රතිසම මුර්ජනය යටතේ අපි විස්තාර මුර්ජනය කියන කොටස ගැන සාකච්ඡා කරා. එතකොට විස්තාර මුර්ජනය යටතේ මෙන්න මේ විදිහට විස්තාර මුර්ජනයට අදාළව අපිට රූප සටහන් එක්ක පැහැදිලිව අවබෝධයක් ලැබුණා. නේ පුතාලට නම් කොටස් තුනක් තිබුණා විස්තාර මුර්ජනයේ. ඒ වගේම සංඛ්‍යාත මුර්ජනය, කලා මුර්ජනය. ඒකෙදි අපි මේ කතා කරේ තරංගයක උස වෙනස් කරමින් මුර්ජනය කරන්න පුළුවන් කිව්ව සංඥාවක්. එම්පසු බිහි වෙනවා කිව්වා මේ විදිහට මුර්ජන සංඥාවක්. ඉතින් මේකට අපි amplitude modulation හෙවත් AM කියලා කියනවා. හරි. පැහැදිලිනේ. අපි එහෙමනම් ඊගාව මුර්ජන ක්‍රමවේදයට යමු. ඊගාව කොටස ප්‍රතිසම මුර්ජනය. දැන් ප්‍රතිසම මුර්ජනය කියන කොටස දැන් කියන්න කලින් මේ වෙනකොට ඔන්න පුතාලට පැහැදිලි. මොකද අපි මුල ඉඳලම දැන් මුර්ජනය ගැන කතා කරගෙන ආවා. ඊට පස්සේ දැන් amplitude modulation එකේදී පුතාලා දැනගත්තා තරංගයේ උස වෙනස් වෙනවා කියලා. ඉතින් ප්‍රතිසම කියනකොටම අපි දන්නවා ප්‍රතිසම කියන්නේ frequency modulation. ඔන්න සංඛ්‍යාත මුර්ජනය. frequency modulation කියන්නේ FM. එහෙනම් සංඛ්‍යාතය වෙනස් වෙනවා. එතකොට මෙන්න මේ message signal එක තියෙනවා, මෙන්න carrier signal එක තියෙනවා. අන්න මොකද වෙලා තියෙන්නේ? උස නෙවෙයි වෙනස් වෙලා තියෙන්නේ. සංඛ්‍යාතය. සංඛ්‍යාතය කියලා කියන්නේ පුතේ මොකද්ද? සංඛ්‍යාතය කියන එක අපි ඉගෙන ගත්තා. තරංග ප්‍රමාණය. සංඛ්‍යාතය කියලා කියන්නේ තරංග ප්‍රමාණය. එතකොට දැන් මේ විදිහට නේ සංඛ්‍යාතය අඩුයි. සංඛ්‍යාතය අඩුයි. දැන් මේකේ සංඛ්‍යාතය වැඩි, තරංග ප්‍රමාණය වැඩිනේ. රයිට් පැහැදිලිද? සංඛ්‍යාතය අඩු වැඩි වෙන විදිහ. දැන් අපි කියවල බලමු. සංඛ්‍යාත මුර්ජනය. මුර්ජන සංඛ්‍යාවට අනුව වාහක සංඥාවේ සංඛ්‍යාතය. මුර්ජන සංඥාවට අනුව වාහක සංඥාවේ සංඛ්‍යාතය වෙනස් කිරීම සංඛ්‍යාත මුර්ජනය නම් වේ. වෙනස් වෙන සංඛ්‍යාතයේ පරාසය මාධ්‍යයේ කලාප පළල තුල පැවතිය යුතුය. කලාප පළල ඉක්මවන්නත් බෑනේ. මේ උඩයට ගිහිල්ලා නැහැ කොහෙවත්. උඩයට යෑමක් නැහැ. රයිට්. එතකොට සංඥාව ළඟින් යනවද ඈතින් යනවද? ළඟින් යනවද ඈතින් යනවද? ඕකනේ මේ වෙලාවේ සම්පූර්ණ පාවිච්චි කරගන්නේ. හරිද? හරි. අපි දැන් මේක බලමු කළා. බලන්න. දැන් කලින් වගේමයි මෙන්න මැසේජ් එකක් තියෙනවා. ඒතර කැරි සිග්නල් එකක් මෙතන තියෙනවා. මේ විදිහට. මම ඒක දෙන්නේ නැහැ. දැන් මේකෙදිත් වෙන්නේ පුතේ දැන් මේ තරංගය උඩට ඉස්සලා තියෙනවා කියලා කියන්නේ වෝල්ටේජ් එක වැඩි කියන එකනේ. එතකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට සාමාන්‍ය විදිහට මෙහෙම පහළට යන කොටස් වලදී සංඛ්‍යාතය මෙහෙම ඈතින් යන්නේ. ආයි ළඟින් යනවා. ආයි ඈතින්. ආයි ළඟින් යනවා. ඒතර උදාහරණයක් දෙන්න නිකන් මේ සංඛ්‍යාතයේ වැඩි කොටස. ඒ කියන්නේ අපි කියන HF high frequency. එතකොට මෙන්න මේ වගේ කොටස low frequency. එතකොට ඒක දැන් මේ කලාප පළලට වඩා වෙනස් වෙන්න බෑ. මේ ඔක්කොම බලන්න හරි පිළිවෙලට මෙහෙම ගිහිල්ලානේ පුතේ ලයින් දෙකක් අස්සේ. ලයින් දෙකක් අස්සේ මේවා ගිහිල්ලා තියෙනවා මේ. ලයින් දෙක ඇතුලේ මේක ගන්නට යනවා ගමන් කරමින්. එතකොට මේකෙදි මෙන්න මේ කොටස තමයි සංඛ්‍යාතය වැඩි වෙලා තියෙන කොටස. එතකොට මේ තමයි සංඛ්‍යාතය අඩු වෙච්ච කොටස. දැන් සංඛ්‍යාතය අඩු වැඩි වෙමින් පේනවද? සංඛ්‍යාතය වැඩි වෙනවා අඩු වෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. මේක තමයි වෙනස් වෙන්නේ. සංඛ්‍යාතය වැඩි වෙනවා අඩු වෙනවා වෙනස් වෙනවා. දැන් කලින් එකේ උස වැඩි වුණා උස අඩු වුණා. උස අඩු වුණා උස වැඩි වුණා. එතකොට උස අඩු වැඩි වීම එක මුර්ජනයක්. සංඛ්‍යාතය වැඩි අඩු වීම තව මුර්ජනයක්. එහෙනම් මෙතනදී ඔන්න අපි ගුවන්විදුලි සංඥා FM කියන ෆ්‍රීකවන්සි එක විදිහට FM අපි සින්දු අහනවානේ FM රේඩියෝ වල. එතකොට මේ තරංගය භාවිතා කරනවා. දැන් මේක දිගුදුර සංඛ්‍යාවක්. මොකද සංඛ්‍යාතය වෙනස් වීම තුළ මේක ලොකු දුරක් ගමන් කරවන්න පුළුවන්. දැන් AM මං කිව්වා කෙටි දුර සංඛ්‍යාතයක්. හැබැයි FM කියන්නේ දිගුදුර සංඛ්‍යාතයක්. ඒක ඇහෙන ඕනි තැනකට පුතේ. නේද? රේඩියෝ FM කියන කාරණා අපි ඉතින් ලංකාවේ කොතන හිටියත් අහන්න පුළුවන් නේ. සුපහැදිලිව අදහන්න පුළුවන්. අහම්බෙන් තමයි ගොඩක් කලාවට ඇහෙන්නේ නැතුව යන්නේ. ඒකත් ඉතින් ඔය මොකක්කෝ බාධාවක් ආවොත්. බාධාවක් නැත්නම් ඉතින් රේඩියෝ ඕනි තැනකට අහන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට තමයි අදාළ මැසේජ් එක මුර්ජනය වෙන්නේ.
රයිට් පැහැදිලිද? ඔන්න දැන් මේ ටික ටක් ගාලා යනවා. මේක කොටස පැහැදිලිනේ. හරි අපි එහා පැත්තට ගිහිල්ලා බලමු. ඔන්න දැන් මේකේ රූප සටහන ටිකක් විශාල කරපු රූප සටහනක් තියෙන පුතාලට. ඒතර ලේසියෙන් බලා ගන්න පුළුවන්. පුතාලට මේක ඕනම් පොතේ නිර්මාණය කරගන්නත් පුළුවන්. එතකොට වීඩියෝ එක නතර කරලා මේ සංඥාව කොහොමද නිර්මාණය වෙන්නේ, මෙසේජ් සිග්නල් එක, කැරියර් සිග්නල් එක, ෆ්‍රීකවන්සි මොඩියුලේෂන් එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඔන්න මේ රූප සටහන බලලා පුතාලා හදාගන්න. ඉතින් මෙතනින් පස්සේ අපි යමු ප්‍රතිසම මුර්ජනයේ අවසාන මුර්ජන ශිල්ප ක්‍රමයට කලා මුර්ජනය. අපි ඔකට කියනවා ෆේස් මොඩියුලේෂන් PM. දැන් PM කියන ඒවා ගුවන්විදුලි සංඥාවල භාවිතා වෙනවා හරි අඩුයිනේ. ඒතර එහෙම එකක් අපි යොදා ගන්න නැහැ වගේ දේවල් වලට. ඒක විවිධ කටයුතු වලට යොදා ගන්න විවිධ ඒවටම අනුගත වෙච්ච දේවල් තියෙනවා පුතේ. අතර කලා මුර්ජනයේදී සිද්ධ වෙන්නේ කලා මුර්ජනයේදී මුර්ජන සංඥාවට අනුව වාහක සංඥාවේ කලාව වෙනස් වෙනවා. කලාව වෙනස් කිරීම. කලාව කියලා කියන්නේ මොකද්ද? කෝණයට මේද අපි කිව්වා පවතින අර තරංගයක් දැන් මේ විදිහට ගමන් කරනකොට ඒ අර වෙනස මෙන්න මේ හරියට කලාව කියන්නේ. මේ විදිහට මේ කෝණය. මෙන්න මේ කෝණය තමයි කලාව මේ විදිහට. එතකොට ඔන්න ඔය හැඩය වෙනස් වෙනවා. දැන් මේ තියෙන්නේ මුර්ජනයට අදාළ මැසේජ් එක, මේ තියෙන්නේ කැරියර් සිග්නල් එක, වාහක සංඥාව දැන් මේ තියෙන්නේ. බලන්න වෙලා තියෙන දේ. දැන් මේ විදිහට මේක අපි ගත්තොත් ඔහොම ගිහින් ඕන් ඔහොම ඇවිල්ලා ආයි ගිහින් ඕම් වගේ නිකන් නේද? පැහැදිලිද? ඒක නැවතිලා තියෙන විදිහ. දැන් මම මේ ටිකක් zoom කරලා පෙන්නන්න. ඔන්න ඔය විදිහට. කාලයේ සමග ටයිම් එකත් එක්ක බාන සංඥාව ගමන් කරලා තියෙන විදිහ. තරංගයේ කලාව වෙනස් වෙලා තියෙන විදිහ. දැන් මේක මේ උඩට ගිහින් ඔන්න ඔහොම එන්න ඕනි එකක් නේ. එහෙම එන්නේ නැහැ. තරංගය මේ හරියටම ශූන්‍ය ලක්ෂයට එනකොට. දැන් මේ පහළට ගිය එක උඩට එන්නේ නැහැ. දැන් උඩට ගිය එක පහළට යන්නේ නැහැ. ඒ උඩින්ම නැවතිලා යනවා මේ. අන්න ඕක තමයි කලා මුර්ජනය කියලා කියන්නේ. කලා මුර්ජනයේදී සිද්ධ වෙන්නේ එතකොට දැන් අමුතුම වැඩක් නේ ඒක. දැන් නේද? අපි දන්නවා දැන් විස්තාර මුර්ජනයේදී උස වෙනස් වුණා මෙහෙම. සංඛ්‍යාත මුර්ජනයේදී මේ විදිහට සංඛ්‍යාතය ඕන් ඔහොම වෙනස් වුණා. එතකොට ඒක හරියට ආවේ නැහැ. මෙහෙම සංඛ්‍යාතය ඔහොම තිබ්බා ඕන් ඔහොම ඈතට ගියා. ආයේ ඔහොම තිබුණා ඕන් ඔහොම ඈත. එතකොට මේ සංඛ්‍යාව. එතකොට කලා මුර්ජනයේදී මොකද වුනේ? මේ දෙකම නෙවෙයි මෙහෙම ගිය සංඥාව ඕන් ඔහොම යටම හිටපු අය යටටම ආව, උඩම හිටපු අය උඩටම ආව. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ඒක මොඩියුල් වෙන්නේ. මුර්ජනය වෙන්නේ. එතකොට දැන් මේ අපි කතා කරේ සංඥාවක ඉතින් ප්‍රධාන ලක්ෂණ තුනනේ. එතකොට ඇම්ප්ලිටියුඩ් උස වෙනස් වුණා, සංඛ්‍යාතයේ තරංග ප්‍රමාණය වෙනස් වුණා, කලාව තරංගයේ හැඩය වෙනස් වුණා. ඒතර හැඩය කියන්නේ අර කලාව තර සංඥාවක පිහිටීම. ඒ පිහිටන ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේ විදිහට ඒකෙදි කියනවා අපිට කලා මුර්ජනයේදී මුර්ජන සංඥාවකට අනුව වාහක සංඥාවේ කලාව වෙනස් කෙරේ. එහෙනම් ඔන්න දැන් මුර්ජන ක්‍රම තුන දැන් ඔන්න තේරුණා දරුවන්ට. මුර්ජනය කියලා කිව්වහම දැන් ඔන්න අපිට මුලින්ම අවබෝධයක් තිබුණේ නෑනේ. නමුත් මම කිව්වා ඉස්සරහට යනකොට ඕක තේරෙයි. දැන් මුර්ජනය කියලා කිව්වහම අපි මුලින් ඉගෙන ගත්තේ මොකද්ද? දැන් අපිට තේරිච්ච දේ මොකද්ද? ඒතර මං කව වෙනස් වෙනවම එහෙම නේද? මෙහෙම මූලික හැඩේ වෙනස් වීමක් කියලා. දැන් ඔන්න අපිට තේරෙනවා මැසේජ් එකක් තියෙනවා, කැරියර් සිග්නල් එකක් තියෙනවා. මේකෙන් පස්සේ බිහි වෙන විවිධාකාර සංඥා තුනක් තියෙනවා. AM, FM, PM. මේවා හැදුනේ කොහොමද? සංඥාවක උස වෙනස් කරමින් ඇම්ප්ලිටියුඩ් මොඩියුලේෂන් විස්තාර මුර්ජනය සිද්ධ කරා. සංඥාවක සංඛ්‍යාතය වෙනස් කරමින් අපි සංඛ්‍යාත මුර්ජනය සිද්ධ කරා. සංඥාවක හැඩය වෙනස් කරමින් කලා මුර්ජනය සිද්ධ කරා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පුතේ මුර්ජනයට අදාළව ප්‍රතිසම මුර්ජනයේදී ඊට අදාළ ශිල්ප ක්‍රම තුනක් ඉගෙන ගන්න. එහෙනම් ඒ ශිල්ප ක්‍රම තුන තමයි අපි මේ ඉගෙන ගත්තේ. එහෙනම් දැන් ඔන්න දරුවන්ට ඒ ගැන හොඳ අවබෝධයක් ඇති. හරි. දැන් ඔන්න අපිට මුර්ජනය කියන කොටසේ ඊගාව මුර්ජන කොටස ලැබෙනවා පුතේ අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය. එතකොට දැන් මුර්ජනයේ තියෙනවානේ ප්‍රතිසම මුර්ජනය සහ අංකිත මුර්ජනය කියලා කොටස් දෙකක්. එතකොට අපි ඒකෙදී ප්‍රතිසම මුර්ජනයේ ශිල්ප ක්‍රම තුන තමයි ඉගෙන ගත්තේ. ඒක දැන් හරියට පැහැදිලි. එතකොට දැන් ප්‍රතිසම මුර්ජනයට අදාළව ඒ කොටස් තුන ඉවර කරාට පස්සේ මේන්නේ අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ෂන්ස්. එතකොට දැන් අර
ඩිජිටල් සිග්නල් එක කොහොමද ප්‍රතිසම සංඥාවක් බවට පරිවර්තනය කරන්නේ? එතකොට මේ ප්‍රතිසම සංඥාව කොහොම හරි අනිත් පැත්තට මාරු වෙන එක ගැන අපි ඊගාවට කතා කරමු. දැනට අපි කතා කරන්නේ අංකිත සංඥාවක් ප්‍රතිසම සංඥාවක් බවට පරිවර්තනය. මුර්ජනය වන සංඥාව අංකිත සංඥාවක් නම් මුර්ජනය වෙන්නේ අංකිත සංඥාවක් නම් දත්ත සම්ප්‍රේෂණයේදී මෙම මුර්ජනවල ප්‍රභේදන යොදා ගැනීම. දත්ත සම්ප්‍රේෂණයේදී මෙම මුර්ජනවල ප්‍රභේදන යොදා ගනී. අංකිත මුර්ජනයට ආකාර 3ක් භාවිතා කළ හැකියි. ඔන්න අංකිත මුර්ජනයටත් පුතේ කලින් වගේම ආකාර 3ක් තියෙනවා. ඒතර අපි ආයෙ බලමු. දැන් ඔන්න මුර්ජනය වෙන සංඥාව. දැන් මුර්ජනය වෙනවා කියන්නේ වෙනස් වෙනවනේ. ඒතර මුර්ජනය වෙන සංඥාව අංකිත සංඥාවක් නම්, ඒ කියන්නේ ඩිජිටල් සිග්නල් එකක් නම් දත්ත සම්ප්‍රේෂණයේදී මෙම මුර්ජනවල ප්‍රභේදන යොදා ගැනීම. ඒකටත් ප්‍රභේදන තියෙනවා. දැන් කලින් එකෙත් තිබ්බයි. අංකිත මුර්ජනය වගේ 3ක් තියෙනවා. මොනවද මේ 3? දැන් ඔන්න ඇනලොග් සිග්නල් වලදී අපි කතා කරේ විස්තාර මුර්ජනයේනි, සංඛ්‍යාත මුර්ජනයේනි, කලා මුර්ජනයේනි. මේකේ මමයි නම විස්තාර සීරුමාරුව. සීරුමාරුව ඔන්න නම. ඒකට අපි කියනවා shift key, amplitude shift key. අරක AM මේක ASK shift key. සීරුමාරුව. එහෙනම් ඩිජිටල් වල තියෙන්නේ විස්තාර සීරුමාරුව, සංඛ්‍යාත සීරුමාරුව, කලා සීරුමාරුව. සීරුමාරුව. ඔන්න මතක තියාගන්න ප්‍රතිසමවල විස්තාර මුර්ජනය, සංඛ්‍යාත මුර්ජනය, කලා මුර්ජනය. ඩිජිටල් වල විස්තාර සීරුමාරුව, සංඛ්‍යාත සීරුමාරුව, කලා සීරුමාරුව. මතකයි නේද? සීරුමාරුව. ඔක අමතක කරන්න එපා. මුර්ජනය සීරුමාරුව, මුර්ජනය සීරුමාරුව. එහෙනම් amplitude shift key ASK, frequency shift key FSK, phase shift key PSK. එහෙනම් මේකේ ඔන්න වර්ග 3 ASK වගේ නම් වලින් තියෙන. FSK PSK. ඕකම අපිට ඇනලොග් විදිහට තිබ්බේ AM FM PM. හරි. එහෙනම් AM FM PM ලෙස තියෙන එක මෙන්න මේ අපිට ඩිජිටල් වලදී ලැබෙනවා ASK FSK PSK විදිහට. ඒතර අතන මුර්ජනය, මෙතන විස්තාර සීරුමාරු. අතන මුර්ජනය, මෙතන සීරුමාරු. ඔන්න දෙක අපිට හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් හරි. දැන් අපි බලමු විස්තාර සීරුමාරුව කියන්නේ මොකක්ද? විස්තාර සීරුමාරුව කියන්නේ මොකක්ද? මෙම පරිවර්තන තාක්ෂණයේදී අංකිත සංඥාවක දිවිමය දත්ත පිළිබිඹු කිරීමට අංකිත සංඥාවක දිවිමය දත්ත පිළිබිඹු කරන්න. ඔව් දැන් ඩිජිටල් සිග්නල් එකක තියෙන්නේ දිවිමය අංකනේ කොහොමද? ඒ නිසා මේකදී කියනවා මෙම පරිවර්තන තාක්ෂණයේදී හරි අංකිත සංඥාවක දිවිමය දත්ත පිළිබිඹු කරන්න ඩිජිටල් සිග්නල් එකක තියෙන බයිනරි ඩේටා, බයිනරි වැලියුස් පිළිබිඹු කිරීමට ප්‍රතිසම වාහක තරංගයේ. එතකොට මෙතන ලබා ගන්න ප්‍රතිසම වාහක තරංගයක්. ප්‍රතිසම වාහක තරංගයේ විස්තාරය වෙනස් කරනු ලබයි. ප්‍රතිසම වාහක තරංගයේ විස්තාරය වෙනස් කරනු ලබයි. එහිදී විස්තාරයේ විචලනය, විස්තාරයේ වෙනස දිවිමය දත්ත එක නිරූපණය කරන විට විස්තාරය එක ලෙසද නැතිනම් එය බිඳුව ලෙසද සකසා තිබේ. සංඛ්‍යාතයේ සහ කලාව මූලික වාහක තරංගයේ ලෙසම පවතිනු ඇත. කලින් වගේම තමයි විස්තාරය වෙනස් කරනකොට මේකේ සංඛ්‍යාතයයි කලාවයි වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේකදී කියනවා විස්තාරයේ විචලනය දිවිමය දත්ත එක නිරූපණය කරන්න. ඒ කියන්නේ දිවිමය දත්ත එකේදී විස්තාරයේ විචලනය වෙනස් වෙනවා. එක නිරූපණය කරනවා. එතකොට අපි ඒකෙදි කියනවා මේ තියෙන විස්තාරය එක කියලා. මොකද ඩිජිටල් සිග්නල් එක එක නම් තමයි විස්තාරය මේකෙදි වෙනස් කරන්නේ. එහෙම නැත්නම් බිඳුව ලෙසද අපි සකසා ගන්නවා. ඒකද විචලනයේ බිඳුව කියලා ගන්න. ඩිජිටල් සිග්නල් එක බිඳුව නම් මේකෙදිත් විස්තාරයේ විචලනයේ බිඳුව විදිහට ගන්නවා. එතකොට ඩිජිටල් සිග්නල් එක එක නම් අන්න අපි විස්තාරයේ විචලනය එක කියලා වෙනස් කරනවා. දැන් මේකෙදි වෙන්නේ පුතේ ඩිජිටල් සිග්නල් එකක් කරනෝනේ වෙනස් වෙන්නේ. දැන් ප්‍රතිසම සංඥාවකදී සිද්ධ වුණේ මම මේ කිව්ව දේවල්. මම පුතාට කිව්වා මේ මයික් එකෙන් මම කතා කරනකොට යන ඇනලොග් සිග්නල් එකට අනුව තමයි මුර්ජනය වුනේ. රේඩියෝ වල අපිට ඩිජිටල් දත්ත එන්නේ නැහැ. අපිට එන්නේ හඩක් පමණයිනේ. නේද? ටෙක්ස්ට් එකක්වත් රූපයක්වත් මොකවත් එන්නේ නැහැ නේ රේඩියෝ වලදී. රේඩියෝ කියන්නේ හඩ පමණක් මූලික කරගත් sannivedana ක්‍රමයක්.
හැබැයි ඩිජිටල් සිග්නල් වලදී එහෙම නෑ පුතේ. ඩිජිටල් සිග්නල් වලදී ඊට වඩා හාත්පසින් වෙනස්. මොකද අපිට හඩ පමණක් නෙමෙයි රූප එන්න පුළුවන් නේද? අකුරු එන්න පුළුවන් නේද? ඒතර චලන රූප එන්න පුළුවන්. ඒතර මේ වගේ ගොඩක් දේවල් අපිට එන්න පුළුවන්. ඒතර ඒ විදිහට එන්න ඒව තමයි අපි මේ විදිහට මුර්ජනය කරන්නේ. හරි. එහෙනම් දැන් ඔන්න මේ කොටස පැහැදිලි. අපි දැන් මේ කොටසෙන් යමු. මේ තියෙන්නේ විස්තර සීරු මාරු ක්‍රමයේ සිද්ධ වෙන විදිහ. දැන් විස්තර සීරු මාරු ක්‍රමයේ හොඳට බලන්න පුතේ. දැන් මෙතන 1.1.1.1 කියලා මෙන්න මේ විදිහට ඩිජිටල් වැලියු එකක් අපිට තියෙනවා. දීමේ සංඛ්‍යාව. එතකොට දැන් මේ තියෙන්නේ වාහක තරංගය. මේ තියෙන්නේ පණිවිඩය. දැන් මේ පණිවිඩය වාහක තරංගයත් එක්ක එකතු වෙනවා. නේද? මේ ඩිජිටල් බිට් සීක්වන්ස් එකක් මේ තියෙන්නේ. ඩිජිටල් බිට් සීක්වන්ස් එකක් එකට. 2 කැරියර් වේව් එක. 3 ASK මොඩියුලේටඩ් වේව් එක. ඇම්ප්ලිටියුඩ් ෂිෆ්ට් කීන් එක. ඒතර ඒකෙදි පුතාලා බලන්න හොඳට බලන්න. ඔන්න දැන් ලොකුවටම පේනවා. මෙන්න මෙතන සිග්නල් එක යන විදිහ මේ. දැන් මේ අනිත් හැම තැනකම තරංගයේ උස එකම විදිහට තියෙනවා. ඒක ගැටලුවක් නෑ. හැබැයි උස අඩු වෙලා තියෙන්නේ පුතේ ඩිජිටල් බිට් සීක්වන්ස් වල බිඳුව අවස්ථාව. මේ බිඳුව අවස්ථාවේදී වාහක තරංගය මොනවා වෙලාද? වාහක තරංගය බිඳුව වෙද්දී මේ ඍජු ගමන් කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට මේ එක කියන ස්ථාන පැහැදිලිද? එක කියන ස්ථානයේදී තරංගයේ හැඩය ඒ විදිහටම තියෙද්දී බිඳුව කියන ස්ථානයේදී තරංගය ඍජුව සමාන්තරව ගමන් කරනවා. නම් මෙන්න මේ විදිහට තමයි ඇම්ප්ලිටියුඩ් ෂිෆ්ට් කී කියන කාරණාව සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි ඕක ඇනලොග් වලදී පුතේ මොකද කරේ විස්තර මූර්ජනය කියලා. ඒත් එහෙම තමයි. එතකොට එතනදී අපි පැහැදිලිව මේක තරංගයේ මේ උස්ව නිර්මාණය කරා අඩුව නිර්මාණය කරා උස්ව නිර්මාණය කරානේ. ඒකේ අඩුව අපිට අඩුවක් විදිහට පේන්නේ තිබුණනේ. හැබැයි මේක එහෙම නෑ. මේක කෙලින්ම මේ විදිහට සිග්නල් එක යනවා එක සමානවම බිඳුවේදී ඕන් ඔහොම යනවා. කෙලින්ම සරල ඉරක් යනවා. හරි විදිහට ඉරක්. රයිට්. එහෙනම් ඔන්න දැන් පැහැදිලි ඇති මේ විස්තර සීරු මාරු ක්‍රමවේදය ගැන. විස්තර සීරු මාරු ක්‍රමවේදය ගැන. මේකෙත් එහෙනම් පුතාලට පුළුවන් ඇති රූපයක් කැමති විදිහකට අදින්න. දැන් මේ ඩිජිටල් වැලියු එක මොකක්ද කියලා අපිට කන්වර්ට් කරගත්තා නම් ආන්නේ සම්පූර්ණ මැසේජ් එකට අදාළව තමයි මෙන්න මේ විදිහේ සිග්නල් එකක් නිර්මාණය වෙන්නේ. හරිද? පැහැදිලි නේද? ඒක එහෙමනම් අන්න විස්තර සීරු මාරු කියන ක්‍රමවේදය. එතකොට මේකෙන් පස්සේ අපි එනවා අංකිත සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය කරන තාක්ෂණය අංක 2 සංඛ්‍යාත සීරු මාරුව. දැන් මේකෙද වෙන්නේ ෆ්‍රීකවන්සි එක. ෆ්‍රීකවන්සි ෂිෆ්ට් කීම් FSK. ඒ කියන්නේ සංඛ්‍යාතය. සංඛ්‍යාතය වෙනස් කරනවා. කලින් එකේ අපි උස මේක සංඛ්‍යාතය. බලන්න. මෙම පරිවර්තන තාක්ෂණයේදී අංකිත සංඥාවක දිවිමේ දත්ත අංකිත සංඥාවක ආයි අර වගේම ඩිජිටල් සිග්නල් එකක අංකිත සංඥාවක දිවිමේ දත්ත නිරූපිත සංඛ්‍යාතයට අනුරූපව ප්‍රතිසම වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කරගනි. දිවිමේ දත්ත නිරූපිත සංඛ්‍යාතයට අනුරූපව ප්‍රතිසම වාහක තරංගයේ සංඛ්‍යාතය වෙනස් කරගනි. ඔන්න කාරණාව. සංඛ්‍යාතයට අනුරූපව ප්‍රතිසම වාහක තරංගය සංඛ්‍යාතය වෙනස් කරනවා. ඔන්න ඕක තමයි මේකේ පැහැදිලි කිරීම. දැන් මේ පැහැදිලි කිරීමට අදාළව අපි බැලුවොත් එහෙම මෙන්න සංඛ්‍යාත සීරු මාරුව පුතේ මෙන්න මැසේජ් සිග්නල් එක. දැන් මේ ඇත්තේ 1 මෙයා බිඳුව මෙයා 1 1 බිඳුව 1 ඔන්න ඔය විදිහටනේ. දැන් මේ තියෙන්නේ පණිවිඩය. එතකොට මේ තියෙන්නේ කැරියර් සිග්නල් එක. රයිට්. එතකොට මේ කැරියර් සිග්නල් දෙකක් මේකේ දීලා තියෙනවා. ඒක අර දෙකම දීලා තියෙන්නේ බිඳුවේදී එන්න ඕනි සිග්නල් එකත් එකේදී එන්න ඕනි සිග්නල් එකත් එකතු වෙලාම හැදෙන්න ඕනි හින්දා. දැන් ඔයාලට පේනවද පුතේ මේ එක කියන තැනේදී කැරියර් සිග්නල් එක සාමාන්‍ය විදිහට තියෙනවා. බිඳුව කියන තැන්වලදී මෙතන F1 F බිඳුව. ඒ කියන්නේ එකට එන්න ඕනි මොකද්ද බිඳුවට එන්න ඕනි මොකද්ද කියලා සිග්නල් දෙකක් දීලා
ඒ දෙකම එකතු කරනවා මේ මැසේජ් එකේ විදිහට. එතකොට මේ බිඳුව තියෙන තැන් වලට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දෙවෙනි කැරියර් සිග්නල් එකේ වේව් එක. එක කියන තැන් වලට යන්නේ මේ උඩින්ම තියෙන කැරියර් සිග්නල් එකේ වේව් එක. එතකොට මේ දෙන්නම එකතු වෙලා තමයි එක බිඳුව බිහි වෙලා තියෙන්නේ. රයිට්. එතකොට ඔන්න අවසානයේදී මේ තියෙන්නේ මොඩියුලේටඩ් සිග්නල් එක. ඒ කියන්නේ මේ මොකද්ද මේක? FSK එකක්. මේ අන්තිමට යන්නේ FSK. FSK frequency shift key. එතකොට ඒකේදී අර තියෙන තරංග ඈතින් ගිහි. දැන් මේක හරියට කලින් අපේ අවස්ථාව වගේම තමයි නේද? කලින් අපි සංඛ්‍යාත මූර්ජනය කියන අවස්ථාවදී ඉගෙන ගත්තේ. එතකොට මේ සංඛ්‍යාත මූර්ජනයේ තුනේ සංඛ්‍යාතයේ වැඩි අඩු වෙච්ච එකනේ තරංග ප්‍රමාණය වැඩි වුණා, තරංග ප්‍රමාණය අඩු වුණා. මේකේදී ඩිජිටල් සිග්නල් එකේදී තරංග ප්‍රමාණය වැඩි වෙනවා. ඩිජිටල් සිග්නල් බයිනරි වැලියු බිඳුවේදී තරංග ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේකේදී ෆ්‍රීකවන්සි එක වැඩි අඩු කරමින් තමයි සංඛ්‍යාත කලා සීරුමාරුව කියන ක්‍රමය හැදිලා තියෙන්නේ. එතන සංඛ්‍යාත කලා සීරුමාරුව කියන කොටස මෙන්න මේ විදිහට නම් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක මේ පුතාලා බලන්නම ඕනේ ඇදලා. නැතුව නිකම් මේක දිහා මේ රූපෙ දිහා බලන් හිටියා කියලා මේක තේරෙන්නේ නැහැ. ඒතර මේක පුතාලත් කැමති අංකයක් දාගෙන මේ විදිහට ඒ FSK එකකට හරවලා බලන්න. ASK එකට FSK එකට එකම data value එක මේ විදිහට දාලා බලන්න. මම අන්තිමට මේ වගේ රූපයක් පෙන්නන්නම්. ඒතර පුතාලට තේරෙයි කොහොමද කරන්න ඕනේ කියලා. හරි. පැහැදිලිද? එන ඔන්න සංඛ්‍යාත සීරුමාරු ක්‍රමය තමයි අපි මේ අවසන් කරන්නේ. ඊට පස්සේ මේ අංකිත සංඥා ප්‍රතිසම සංඥා බර පරිවර්තනය කිරීමේ අවසාන ශිල්ප ක්‍රමය තමයි කලා සීරුමාරුව. අන්තිමට අපි කලාව වෙනස් කරනවා. දැන් අපි තරංගයේ විස්තරය වෙනස් කරා, ෆ්‍රීකවන්සි එක වෙනස් කරා. දැන් අපි කලාව වෙනස් කරන්න යනවා. වාහක සංඥාවේ කලාව යනවා. වාහක සංඥාවේ කලාව යනවා. ලබන සංඥාවට අනුරූපව වෙනස් කර ගනිමින් දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන ක්‍රමයකි. වාහක සංඥාවේ කලාව යනවා. ලබන සංඥාවට අනුරූපව වෙනස් කර ගනිමින් දත්ත සම්ප්‍රේෂණය කරනු ලබන ක්‍රමයකි. ඒ කියන්නේ මේ ලබන සංඥාවට අනුරූපව වෙනස් කර ගනිමින් අනුරූපව වෙනස් කර ගනිමින් දත්ත සම්ප්‍රේෂණය කරනවා. කියන්නේ ලැබෙන සංඥාවට අනුරූපව තමයි වෙනස් වෙන්නේ. රයිට්. අපි බලමු කොහොමද ලැබෙන සංඥාවට අනුව මේක වෙනස් වෙන්නේ කියලා. දැන් මේ තියෙන්නේ කලා සීරුමාරුව සහ ඒකෙදි අදාළ මැසේජ් එක මෙන්න තියෙනවා 1.1.1.1 කලින් අවස්ථාවම. කැරියර් සිග්නල් එකක් සාමාන්‍ය විදිහට යනවා. මොන බලන්න පුතේ ඒක අපි හරියටම බැලුවොත් දැන් කලින් පුතාලා දැක්කනේ ඇනලොග් එකේදී වෙච්ච විදිහ මේකෙත් එහා සමානමයි. මේකෙදි මොකද වෙන්නේ? බිඳුව කියන තැන් වලට එනකොට මෙන්න මෙතනින් මේ විදිහට පහළට ගිහිල්ලා ආන් මේ විදිහට මේ දැන් අපි මේක මැදින් ඔන්න ඔහම ඇඳුත් මේ අවසන් වෙන තැනයි ආරම්භ වෙන තැනයි පහළ. එතකොට බිඳුව ඒ විදිහට ගිහිලා ආ එකක් නම් එන්නේ. ආය එකකට එනකොට ආරම්භ වෙන තැන මේ ඒ කියන්නේ සංඥාවේ අවසානයයි ඊගාව සංඥාවේ ආරම්භයයි උඩ. ආය බිඳුවට එද්දී මේ අවසානයයි ආරම්භයයි යට. ආය එකට මාරු වුණොත් ආරම්භයයි අවසානයයි උඩ. තේරෙනවද? ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි දැන් තව එකක් හදලා බලමු. 1.1 කියලා අපි ඇදලා බැලුවොත් මෙහෙමයි යන්නේ. දැන් මේක ඔන්න ඔහම සාමාන්‍ය විදිහට යනවනේ. මේක අපි බෙදාගමු පොයින්ට් වලට. ඒතොර ලේසි තේරුම් ගන්න. මෙහෙම යනවනේ. දැන් ඊගාවට තියෙන බිඳුවක් නම් මේ සිග්නල් එක ඕම පල්ලෙහාට යනවා. ගිහිල්ලා එතන යටින් නැවතිලා ඊගාව එකත් මැදින් ඔහොම පටන් ගන්න. පටන් ගන්න ඔහොම යනවා. ඊගාව එක එකනේ එක නම් උඩට ගේනවා. ඕන් ඔහොම. ආන් ඊගාව එකත් උඩින්ම පටන් ගන්නවා. පටන් ගන්න ඈත් යනවා. ඊගාව එක බිඳුවනේ ආයෙ පහලින් පටන් ගන්නවා. ආයෙ ඔහොම යනවා. ඊගාව එකක් බිඳුවක් නම් ආයෙ යටින් පටන් ගන්නවා. ආයෙ ඔහොම යනවා. ඊගාව එකක් බිඳුවක් නම් ආයෙ යටින් යනවා. ආයෙ ඔහොම යනවා. එතකොට ඔය හැම එකකම මෙන්න මේ කොටස බලන්න ඕනේ. මේ තියෙන්නේ. දැන් මුදල්ට පේනවද? එක තියබිලා බිඳුවට මාරු වෙනකොට යටින් පටන් ගන්නෙ. හරිද? එක තිබිලා බිඳුව මාරු වෙනකොට යටින් පටන් ගන්නවා මෙහෙම. බිඳුවෙන් එක මාරු වෙද්දි උඩින් පටන් ගන්නවා මේ. ආයි යටින්. මොකද මේවා බිඳුව. එක නම් උඩින් මාරු වෙනවා. දැන් මෙතනත් උනේ එක නම් උඩින් මාරු වුණා මේ. එතකොට ඒ දන්නවා අපි එක තියෙන අවස්ථා කියලා. පැහැදිලි නේද? ඒ කියන්නේ මේක සමාන මේ විදිහේ කොටස් හතරකට වගේ ඔහම ඇඳගත්තා නම් ඉරකුත් ඕනනම් ඔහම ගහගන්න. එක නම් මෙහෙම උඩ ගිහිල්ලා උඩින්ම මාරු වෙලා යනවා එක නම් බිඳුව නම් යටින් මාරු වෙන්නේ. ආයෙ ඔහම ආයෙ බිඳුව නම් යටින් මාරු වෙන්නේ.
ඒ කියන්නේ සිග්නල් එක යටින් යට කොටසෙන් තමයි මැදට ඇවිල්ලා මාරු වෙන්නේ බිඳුවට මාරු වෙද්දී එකට මාරු වෙද්දී උඩ කොටසෙන් මාරු වෙනවා. ඒක අපිට සිග්නල් දෙක ඇදලා තියාගන්නත් පුළුවන් මේ විදිහට. එකනම් ඒ කියන්නේ මෙයා 1 එක මාරු වුණා උඩින්. එතකොට දැන් 1.0යි තියෙනවා නම් දරුවනේ මෙහෙම ගිහලා යටින් මාරු වෙනවා ඔය. මේ තියෙන 1 යටින් මාරු වුණා. එතන මෙයා උඩින් මාරු වුණා මේ. ඔලියාගත්තට කවන්නේ උඩින් යටින්. කියන්නේ ඊගාවට තියෙන එක්කෙනාගේ අංකය අනුව තමයි සංඥාව උඩ කොටසට යනවද යට කොටසට එනවද කියලා තීරණය වෙන්නේ. එහෙමනම් මේක අපිට මෙහෙම මේ උඩින් යවා ගන්නත් පුළුවන් යටින් යවා ගන්නත් පුළුවන්. පැහැදිලි දෙක මාරු කරගන්න එපා. දැන් ඔය කොටස් ඔක්කොම හරි අමුතු නේද? අමුතු විදිහකටනේ තියෙන්නේ. මේවා ටක් ගාලා අමතක වෙන සුළුයි. අපිට අදින්න එහෙම නාවට මේවා දැනගෙන ඉන්න ඕනේ මේවා හරියටම තීරි ක්‍රමවේදය මොකක්ද කියලා සංඥාවක් මුර්ජනය වෙන. ඒ නිසා තමයි මේක මම මෙහෙම ඇදලා කරලා පෙන්නුවේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයිලු කලා මුර්ජනය සිද්ධ වෙන්නේ. දැන් ඔය කියන ඔක්කොම මුර්ජන ශිල්ප ක්‍රම ටික ගැන අපි කතා කරොත් මෙන්න මේ විදිහටයි එන්නේ. දැන් මේ තියෙන්නේ බණවිඩය 0.1 එනිසා මේ සිග්නල් එක මෙන්න මේ විදිහට හැදෙනවා. අන්න එක උඩට ගියා 0ක් පහළට ආවා එකක් උඩට ගියා 0ක් පහළට ආවා. එතකොට මේක ෆ්‍රීකවන්සි ෂිෆ්ට් කීන් වෙනවා නම් මොකද වෙන්නේ? බිඳුව කොටසදී පුතේ සංඥාව මෙන්න මේ විදිහට ඈතට යනවා ෆ්‍රීකවන්සි එක. හැබැයි එකේදී ෆ්‍රීකවන්සි එක මෙහෙම ළඟට එනවා. ආයි බිඳුවේදී ඈතට යනවා. ආයි එකේදී ළඟට එනවා. ආයි බිඳුවේදී ඈතට යනවා. දැන් පේනවා ඇති පුතාලට බිඳුවේදී මේක ඈතට ගියා එකේදී ළඟට ආවා. ඇම්ප්ලිටියුඩ් එකේදී මොකද වෙන්නේ? උස වෙනස් වෙනවා මේ විදිහට. බිඳුවේදී අඩු උසක් එකේදී වැඩි උසක්. සාමාන්‍ය අග උස. රූපේ පේනවනේ. බිඳුවේදී අඩු උසක් එකේදී වැඩි උසක්. ෆේස් ෂිෆ්ට් එකේදී මොකද වෙන්නේ? බිඳුවෙන් එකට මාරු වෙච්ච නිසා උඩින් මාරු වෙලා මේ. ආයි එකෙන් බිඳුවට මාරු වෙනකොට යටින් මාරු වෙනවා. ආයේ හැමතැනකම මේ විදිහට යනවා. යටින් මාරු වෙලා තියෙනවා. උඩින් මාරු වෙලා තියෙනවා. එතකොට දැන් මේ අමතර කාරණාවක් තියෙනවා amplitude and phase shift කියලා. කියන්නේ උසයි කලාවයි දෙකම මුර්ජනය වෙච්ච එකක් පුතේ. උස වැඩි වෙලා අඩු වෙලා උඩින් මාරු වෙලා යටින් මාරු වෙලා මේ තියෙන්නේ. ඔන්න ඔය දෙක දිහා බැලුවොත් මේක මේ අපිට අවශ්‍ය එකක් නෙමෙයි සිලබස් එකේ. නමුත් මම මේ ලබාගත් පින්තූරයට අදාළව මේ කොටස තිබුණා. මම ඒක එහෙම මයින් කරන්න නැතුව තිබ්බා. පුතාලට ඒකත් අයිඩියා එකක් එන්න පෙන්නන්න amplitude and phase shift කියලා. මුර්ජන අවස්ථා දෙකක් එකතු වෙලා. තරංගයේ විස්තාරය සහ තරංගයේ කලාව කියන දෙක shift වෙලා. එතකොට මේ වගේ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ මුර්ජනීය වෙන. එතකොට දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් මුර්ජන ක්‍රමවේද ටික ඔක්කොම. රයිට්. එතකොට දැන් අපි ඔය හරහා සම්පූර්ණයෙන්ම දැන් මේ ඉගෙන ගත්තේ. මෙන්න මේ කොටස්නේ. මේද මම ඔන්න සාරාංශයක් පෙන්නනවා මුර්ජනය. මුර්ජනයන් ආකාර දෙකයි පුතේ. ප්‍රතිසම මුර්ජනය සහ අංකිත මුර්ජනය. ඒ කියන්නේ අංකිතත් ඉතින් ප්‍රතිසම බවට තමයි පත් කරන්නේ. එතකොට ප්‍රතිසම මුර්ජනීය ආකාර 3යි. විස්තාර සංඛ්‍යාත කලාව මුර්ජනය. අංකිත එකෙත් එහෙනම් මුර්ජනයන් 3යි. ඒක විස්තාර සීරු මාරුව සංඛ්‍යාත සීරු මාරුව කලා සීරු මාරුව. ඒකෙත් තියෙන 3. එතකොට මෙන්න මේ 3 තමයි අපි කරේ. අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් AM සංඛ්‍යාත මුර්ජනයේ FM කලා මුර්ජනයේ PM. අපි ඒකම ඩිජිටල් වලින් ගත්තොත් ASK amplitude shift key, frequency shift key, phase shift key. ඔන්න මුර්ජනයට අදාළව අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්ත කොටස් 6. එතකොට මේක ඇනලොග් මේක ඩිජිටල්. ඔය විදිහටත් ගන්න පුළුවන්. දැන් ඔන්න සම්පූර්ණ කෙටි සටහන.
දැන් අපෙන් අහුවොත් කවුරුහරි බලන්න පුතේ මුලින් පටන් ගනිද්දි මුර්ජනය ගැන අපි මුලියෝදයක් දැනගෙන හිටියේ නැහැ. ඔන්න දැන් අපෙන් අහුවොත් AM කියන්නේ මොකද්ද? ප්‍රතිසම සංඥාවක උස වෙනස් කිරීම. FM කියන්නේ මොකද්ද? ප්‍රතිසම සංඥාවක සංඛ්‍යාතය වෙනස් කිරීම. සංඛ්‍යාතය කියන්නේ මොකද්ද? තරංග ප්‍රමාණය. විස්තාරය කියන්නේ මොකද්ද? තරංගයේ උස. PS කියලා තියෙන බලන්නක වැරදුනා. PS ඒක PM කියලා දාන්න ඕනේ. එහෙනම් PM කියන්නේ මොකද්ද? කලා මුර්ජනය. කලාව වෙනස් වෙනවා කියන්නේ සංඥාවේ හැඩය වෙනස් කිරීම. එතකොට ඩිජිටල් සිග්නල් එකක උස වෙනස් කරනවට කියන්නේ මොකද්ද? ඩිජිටල් සිග්නල් එකක උස වෙනස් කරනවා කියන්නේ විස්තාර සීරු මාරුව. amplitude shift key. සංඛ්‍යාතේ frequency shift key. ඒ කියන්නේ සංඛ්‍යාත සීරු මාරුව. සංඛ්‍යාත සීරු මාරුව කියන්නේ තරංගයක සංඛ්‍යාතය තරංග ප්‍රමාණය ඩිජිටල් සිග්නල් එකේදී වැඩි ප්‍රමාණයකුත් බිඳුවේදී අඩු ප්‍රමාණයකුත්. එතකොට කලා සීරු මාරුව කියලා කියන්නේ තරංගය එකෙන් බිඳුවට මාරු බිඳුවෙන් එකට මාරු වෙද්දී ඉහළින් කොටස හැඩය වෙනස් වෙනවා. එකෙන් බිඳුවට මාරු වෙද්දී පහළින් තරංගයේ හැඩයේ කොටස මාරු වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට සාමාන්‍ය දත්තයක් සම්ප්‍රේෂණය සිදු කිරීමේදී ප්‍රතිසම තරංග මේ කියන ශිල්ප ක්‍රම වේද තුනටත් ඩිජිටල් සිග්නල් මේ කියන ශිල්ප ක්‍රම වේද තුනටත් පුතේ පරිවර්තනය කරන්න. එහෙම නැත්නම් මුර්ජනය කරන්න පුළුවන්. එහෙනම් දැන් මුර්ජනය කියන කොටසට අදාළව එහෙනම් මෙතනදී පුතේ අපි තාක්ෂණයන් 6ක් ඉගෙන ගත්තා. එතකොට මේ කොටස මං හිතනවා දරුවන්ට හොඳ අවබෝධයක් එන්න ඇති, පැහැදිලි වීමක් එන්න ඇති. මොකද්ද මේ මුර්ජනය වෙනවා කියලා කියන්නේ? සංඥාවක් වෙනස් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඊට අදාළව ප්‍රතිසමත් අංකිතත් මේ කොටස් ටික සියලුම දේවල් සාකච්ඡා කරා. ඉතින් මේ සාකච්ඡා කරපු මේ කොටසෙන් අපිට ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහන්න පුළුවන්. ඉතින් එහෙමනම් මේකෙන් පස්සේ අපිට තියෙන්නේ පුතේ මේකේ කොටසෙම මේ කොටසෙම අදාළව තව සංඥා ශිල්ප ක්‍රමවලට අදාළව දේවල් ටිකක් සාකච්ඡා කරන්න. නමුත් මේ සමස්ත කොටස මේ වෙලාවේ මේ විදිහට අවසන් කරනවා. ඒතකොට මෙතනින් පස්ව අපි ඊගාව පාඩමින් සම්බන්ධ වෙමු අනිකුත් කොටස් සමග පුතේ. එමනම් මේ කොටස මෙසේ අවසන් කරනවා. ඊගාව කොටසෙන් හමු වෙනතුරු මේ ඉගෙනගත්ත කොටස පුතාලා හොඳට අවබෝධ කරගෙන මේ රූප සටහන් ඇදලා ඒවා හරියට නිර්මාණය කළා. Google එකෙන් මේ දේවල් වැඩිපුර සර්ච් කරලා මේ කොටසට සූදානම් වෙලා ඉන්න. එහෙනම් ඉතින් මේ කොටසෙන් මේ ආකාරයෙන් අපි සමුගනු ලබනවා.